ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකියත් ඇත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත දින 105කට පසු පාසල් විවෘත කෙරේ. මුඛ ආවරණ නොපැළඳි 1217ක් ස්වයං නිරෝධායනයට. මධ්‍ය තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනයක්. තැපැල් භාණ්ඩ සහ ලිපි ලක්ෂයක් හිර වෙයි. ප්‍රභාකරන්ට ආයුධ දුන් බව ප්‍රේමදාස රජයේ ප්‍රබලයෙකු වන ගාමිණී ජයවික්‍රම පිළිගනී. විනිසුරු පිලපිටියගේ නඩුවට වැඩබලන පොලිස්පති වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දන්වායි. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ පාසල් දින 105කට පසු අද යලි විවෘත කෙරුණා. අදියර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට නියමිත අතර අද සිට සතියක කාලයක් පාසල් පිරිසුදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. දවසේ පුවත COVID-19 වෛරසය ව්‍යාප්තියත් සමග වසා දැමුණු පාසල් දින 105කට පසු අද යලි විවෘත කෙරුණා. අදියර 4ක් යටතේ පාසල් වල කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස අද පාසල් වෙත කැඳවා තිබුණේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අනන්තන කාර්ය මණ්ඩල සමාජිකයන් සහ පාසල් කළමනාකරන සමාජිකයන් පමණයි. ඒ අය සියලු දෙනාම අද පාසලට ඇවිල්ලා ඊළඟ සතියේ ආරම්භ වන පළවෙනි අදියරට ගෙන්නන දරුවෝ 13 වන ශ්‍රේණිය, 11 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණියේ දරුවෝ ගෙන්නනකොට ඒ අයට ගැළපෙන විදිහට කාලසටහන් සූදානම් කරගෙන පාසල් පරිසරයේ දරුවන්ට සූදානම් කිරීමට තමයි අද සූදානම් අදියර විදිහට පාසල ආරම්භ කළේ. දරුවන්ට බය නැතුව එන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා තියෙන බව බොහොම සතුටින් කියන්න පුළුවන්. ඒ අනුව අද සිට සතියක කාලයක් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම, විස බීජ හරණය කිරීමේ කටයුතු මෙන්ම කාලසටහන් සකස් කිරීම, ගිලන් කාමර සූදානම් කිරීම ආදී කටයුතු සිදු කිරීමට නියමිතයි. දැන් ඉතින් සතුටින් ඉස්කෝලේ එනවා, ආසයි ඉස්කෝලේ එන්න. අපි දැන්ට නම් ඉතින් ගොඩක් ඒවා ඔන්ලයින් කරලා තියෙන්නේ. නමුත් ඉතින් දැන් 3:00 වෙනකන් අපිට කාලය තියෙනවා. ඒ කාලය ඇතුළත කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ළමයිගේ අනාගතය වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ. හවස පන්ති තියලා හරි මොනවා කළා හරි උදේට කරලා හරි කොහොම හරි කරනවා. ඔන්ලයින් ක්‍රමයේ ගොඩක් සාර්ථක වුණා. මම ක්ලාසස් 3කට කරා. එක පන්තියකින් ළමයි 10ක් විතර අඩුයි. නම් පන්ති තුනෙන්ම සෑහෙන සක්සස්ෆුල් ගානක් හිටියා. අපි නිවාඩු කාලෙත් උපරිමයෙන්ම ළමයි වෙනුවෙන්ම කැප වෙලා පාඩම් කරයි. නිවාඩුවක් දුන්නා කියලා ළමයින්ට හානියක් උනේ නැහැ. පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමේ පළමු අදියරේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා අද පෙරවරුවේ බාලඹේ පිරිමි විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක් වුණා. මුළු රටේම ඇඳිරි නීතිය ඉවත් වුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා. ඒ රට සංසුන් කියන එක සංඥාවක් නිකුත් වුණේ. පහුගිය මාස කිහිපේ අපේ දරුවෝ ඇත්තටම හිටියේ නිවාස අඩස්සියේ. මේක අපි ඊටාම මනවින් තේරුම් ගන්නට ඕන කාරණාවක් කියලා අපි විශ්වාස කරනවා. මාස 3කට පස්සේ ලබන සතියේ සඳුදා රටේ හැම තැනටම පාසලේ සීනුව නාද කරන සද්දය ඇහෙන්න පටන් ගන්නවා. රටේ සුරක්ෂිතභාවය පිළිබඳව නැගෙන නාදය. මේ අතර පාසල් කටයුතු ආරම්භ කිරීමේ දෙවන අදියර ජූලි 6 වන සතුදා සිට ක්‍රියාත්මක වන අතර එහිදී 5, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. 5 ශ්‍රේණිය අධ්‍යයන කටයුතු පෙරවරු 7:30ට ආරම්භ වී දහවල් 12 දක්වා පැවැත්වෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 11 සහ 13 ශ්‍රේණිය අධ්‍යයන කටයුතු පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා සිදු කිරීමට නියමිත බවයි. මේ අතර පාසල් ආරම්භ කිරීමේ තෙවන අදියර ජූලි මාස 20 වෙනිදා සිදු කරන අතර එහිදී පාසල් සඳහා කැඳවා ඇත්තේ 10 සහ 12 ශ්‍රේණිවල සිසුන්. ඒ අනුව 10 සහ 12 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත්තේ පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා කාලය තුලයි. ජූලි 27 වනදා පාසල් කටයුතු ආරම්භ කිරීමේ 4 වන අදියර ක්‍රියාත්මක වන අතර එහිදී 3, 4, 6, 7, 8 සහ 9 ශ්‍රේණිවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ වෙනවා. 3, 4 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු පෙරවරු 7:30 සිට 11:30 දක්වා පැවැත්වීමට නියමිත අතර 6, 7, 8, 9 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත්තේ පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වායි. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. දවසේ පුවත
COVID-19 හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඕමානයේ සහ හොංකොංහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු දිවයිනට පැමිණියා. මේ අතර ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් සිව් දෙනාම විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2037ක්. මෙරටට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 206 දරණ යානය අදාළියම 4:30ට ඕමානයේ මස්කට් නුවර ගුවන්තොටුපළේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ගුවන් මගින් පිරිස PCR පරීක්ෂණ වලට ලක් කෙරුණු බවයි. මේ අතර හොංකොං සිට ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු ඊයේ රාත්‍රී 9:30ට මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනාද PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා. ඊයේ දිනේ COVID-19 ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියේ 2037ක් දක්වායි. එම ආසාදිතයන් සිව් දෙනාම විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටියේදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු පුද්ගලයන්. අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් සිව් දෙනාගෙන් එක් පුද්ගලයෙකු බංග්ලාදේශයේ සිට පැමිණ වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙක්. අනෙක් පුද්ගලයා කුවේට්ටි සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටියේදී වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙකු වන අතර පාකිස්තානයේ සිට මෙරටට පැමිණි අනෙක් පුද්ගලයා වයික්කල නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටියේදී COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 365. COVID-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1661ක් බව වසංගතුරක විද්‍යාංශය සඳහන් කළා. මේ අතර වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදාවේ සමාජිකයන් 826ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙතනන්ට් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළා. ඒ අනුව තවත් 78 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආසන්නයේ මුඛාවරණ බෙදා දීමේ වැඩසටහනක් පොලිසිය සහ කොළඹ මහනගර සභාව එක්ව ක්‍රියාත්මක කළා. වාහනේ ඇතුල් දෙන්නේදී පිටස්තර පුද්ගලයන් සමග කතා බහ කරනවා නම් අනිවාර්යයෙන් මුඛාවරණය පැළඳිය යුතුයි. ඒක තමයි සාමාන්‍ය නීතිය. නමුත් යතුරුපැදිය කරනකොට එහෙම නෙමෙයි. අපි හුස්ම ගන්න වාතය පිටට නිරාවරණය. අපිට ලෙඩේ දිපොත් අනිත් අයට බොහොම හැකියාව තියෙනවා. අපි හුස්ම ගන්නකොට අවත වාතයෙන් අපිට හුස්ම විඳින්න හැකියාව තියෙනවා. ඊයේ දවසේ වස්සාර පළාතවල කරපු මෙහෙයුම් වලදී මුඛාවරණ පැළඳගෙන නොගිය පුද්ගලයන් 1217 දෙනෙක්ව ස්වයං නිරෝධායන සඳහා යොමු කරලා තියෙනවා. තමයි නිවෙස්වල දවස් 14ක්. අද මහා මාර්ගවල දකින්න අතරින් අර ගිය සතියේ තිබුණු තත්ත්වයට වඩා ඉතාම හොඳ ප්‍රවණතාවයක් මුඛාවරණ පැළඳලා ගමන් කරන ආකාරයක් පේනවා. මහජනතාව. ඉතින් ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය කරන සෑම කෙනෙක්ම මුඛාවරණ පැළඳීම සඳහා යොමු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සියලුම පොලිස් ස්ථානවල පොලිස්පතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. කිසියම් කෙනෙක් මේ නිරෝධායන දිවිදාන උවමනාවෙන්ම කඩ කරනවට ඒ අය ස්වයං නිරෝධායන සඳහා යොමු කරන්න කියලා තමගේ නිවසට. COVID-19 වෛරසයට එරෙහිව නිපදවන එන්නත් නොමිලේ බෙදා හැරීමට ඉදිරිපත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවකින් ඉල්ලා නොබෙල් සාමත්‍යාගලාභීන් 18 දෙනෙකු සහ රාජ්‍ය නායකයින් ලිපියකට අත්සන් තබා තිබෙනවා. මේ අතර මේ වන විට ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1,43,43,000 ඉක්මවනවා. ගත වූ පැය 24 තුළ ලෝපුරා COVID-19 නව ආසාදිතයන් 1,63,172ක් වාර්තා වුණා. ඒ අනුව ලෝපුරා වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1,43,859 දක්වා ඉහළ ගියා. ලෝපුරා පුද්ගලයන් 5,04,410 දෙනෙකු COVID-19 ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛරසයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති ඇමරිකාවෙන්ද ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 40,540ක් වාර්තා වුණා. ඒ අනුව ඇමරිකාවේ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 26,37,077 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ COVID-19 වෛරසයේ වේගවත් සහ භයානක ව්‍යාප්තියක් පෙන්눔 කරන බව ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් අනුතුරු අඟවනවා. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය හා සසඳන විට දෛනික වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2000 සීමාවේ සිට මේ වන විට 5000 සීමාව ඉක්මවන බවයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ නිරෝධායන නීති රීති ලිහිල් කිරීමට ඇමරිකාවේ ප්‍රාන්ත රැසක් පියවර ගැනීම මෙලෙස යලි ආසාදිතයන් ඉහළ යාමට හේතු වූ බවයි. ඒ අනුව ටෙක්සාස් සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවල ව්‍යාපාරික ස්ථාන වසා දමමින් නිරෝධායන රෙගුලාසි යලි තර කිරීමට අවධානය යොමු තිබෙනවා. ලොව දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇති බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් ගණන 13,45,254 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 29,313ක් වාර්තා වීමත් සමගයි. බ්‍රසීලයේ සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 57,658ක්.
යුරෝපයේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් රුසියාවෙන් වාර්තා වන අතර ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 6791ක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6,34,437 දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ ප්‍රංශ නගර සභා මැතිවරණයේ දෙවන අදියර දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ඊයේ පැවැත්වුණා. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් ඉදිරි ප්‍රාදේශීය මැතිවරණයට අදාළ රැලියකදී මුව ආවරණ පැළඳ සමාජ දුරස්ථභාවය රකිමින් පුද්ගලයන්ට අතට අත නොදී සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපදින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. COVID-19 ව්‍යාප්තිය පාලනය වීමත් සමග පෝලන්ත ජනාධිපතිවරණයේ පළමු වටේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණා. ලොව සිව්වෙනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන අසල්වැසි ඉන්දියාවේ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,49,197 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 19,620ක් හඳුනා ගැනීමත් සමගයි. ඉන්දියාවේ සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 16,487ක්. ඉන්දියාවෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් අතුරින් 73,000ක් සහ මරණ 2,500ක්ම නවදිල්ලි නුවරින් වාර්තා වීම විශේෂත්වයක්. ඉන්දියාවේ දෛනික ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්눔 නොකළද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සැලුන් සහ රූපලාවන්‍යාගාර විවෘත කිරීමට අවසර දී තිබෙනවා. වෛරසයේ තිඹිරිගය වූ චීනය COVID-19 දෙවන රැල්ලකට මේ වන විට මුහුණ දී සිටින අතර ගත වූ පැය 24 තුළද එරටින් නව ආසාදිතයන් 17ක් වාර්තා වුණා. එවන් පසුබිමක ලක්ෂ 5කට වැඩි ජනතාවක් වෛරසයෙන් ආරක්ෂා කිරීමට බීජිං ආසන්න කලාප කිහිපයකට දැඩි සංචරණ සීමා පැනවීමට චීන බලධාරීන් පියවර ගත්තා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මේ වන විට බීජිංහි මිලියන 7.7කට ආසන්න පිරිසකගේ COVID-19 පරීක්ෂණ සිදු කර ඇති බවයි. මේ අතර COVID-19 වෛරසයට එරෙහිව නොමිලේ එන්නත් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීමට එක්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමින් නොබෙල් සාම ත්‍යාගලාභීන් 18 දෙනෙකු සහ ලෝක නායකයන් 100කට වැඩි පිරිසක් ලිපියකට අත්සන් තබා තිබෙනවා. තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ ගැටලුවක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් උපාලි නවරත්න මහතා සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ක්‍රියාත්මක බවයි. තැපැල් ඡන්ද පත්‍රිකා ඇසුරුම් බෙදා හැරීම සහ ඊට අදාළ කටයුතු මීට පෙර සිදු කෙරුණේ කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ සිටයි. කෙසේ වෙතත් මෙවර එය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට පරිපාලනය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කළ බව මධ්‍ය තැපැල් හුවමාරුවේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් උපාලි නවරත්න මහතා සඳහන් කළා. තැපැල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට ලිපි හා තැපැල් භාණ්ඩ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මධ්‍ය තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී ඇති බවයි. දැන් හෙට වෙනකොට තැපැල් ඡන්ද තැපැල් දෙපාර්තමේන්තුවෙන් බාර දීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. රටේ හැමතැනම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ නගරයේ තියෙන ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් තමයි ඒ වැඩ වර්ෂ කරේ. ඒ වගේම මධ්‍යම තැපැල් හුවමාරු තමයි කොළඹින් කරේ. මොකද ඊට අදාළ කාර්ය මණ්ඩලය ඒ වගේ වාහන පාසුම් ඔක්කොම තියෙන්නේ මධ්‍යම තැපැල් වල. මේ කිසිම හේතු සාධකයක් නැතුව මේ වෙනකොට තීරණය කළා තියෙනවා මධ්‍යම තැපැල් හුවමාරුට මේ මැතිවරණ රාජකාරී ලබා දෙන්නේ නැහැ. හැවුලොත් ටවුන් තැපැල් කාර්යාලයට බාර දෙනවා කියලා. වෘත්තීය සමිතිය විදියට අපි කියන්නේ මෙතන සාර්ථක වැඩපිළිවෙලක් තියෙද්දි අසාර්ථක වැඩපිළිවෙලකට අයි ගෙනියන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේක කීප දෙනෙක්ගේ ඕනෑපාකම් අනුව මේ වෙලාවේ ආණ්ඩුවත් අපහසුතාවයටපත් කරන කොවිඩ් ප්‍රශ්න මෙච්චර තියෙද්දි මේ අනවශ්‍ය ප්‍රශ්න ටිකක් මේ තැපැල් ලියලා පරිපාලන විසින් මේ විදියට අරගෙන යනවා. මෙතන ඒක නිවැරදි කරේ නැත්නම් මේක දීපවිවත්ව ගෙනියන්න තරමට කටයුතු සංවිධානය කරන්න. මධ්‍ය තැපැල් හුවමාරු වෙන නිලධාරීන්ට තමන්ගේ මාසික පැය 240ක් වූ ආතිකාල දීමනාව ඉක්මවා මේ ලබා ගන්න තියෙන දීමනාව තවත් කෙනෙකුට යන එක වළක්වා ගැනීම තමයි මේකෙන්දී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් ගරු අමාත්‍යතුමාත් ලේකම්තුමාත් එක්කත් අපි මේ සම්බන්ධව සාකච්ඡා කරා. එතුමන්ලා කිව්වේ මේ අවස්ථාවේදී මේ මැතිවරණ කටයුතු නිසා රජයේ අපහසුතාවයට පත් කිරීම සහ මැතිවරණ කටයුතු වලට එන බාධාවන් පිළිබඳව සැලකිල්ලට වාජනය කරලා පෙර පරිදි කරගෙන යාමට අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම කරා. ඒ අනුව මම හිතන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරිය කියලා විශ්වාස කරනවා. උණුසුම් වුණ දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් දැන් එක්සත් ජාතික පක්ෂය හරියට දේවාලෙට ගිහිල්ලා ගහපු පොල් ගෙඩිය වගේ. හතරට පහට කැඩිලා. රවිගේ පළුව එක පළුවක්, ක්‍රියාවිරහිත වෙච්ච දුරකථනයක් තව පළුවක්. බැඳුම් කරේ හොරු ටික එක පැත්තක. හොරකම බැඳුම් කරේ උනේ නැහැ කියලා පොත් ලියපු සුජීව සේනසිංහලා අනිත් පැත්තේ. හොරා ගාපු සෙට් එක එක පැත්තක, ෆුට් නෝට් කල්ලිය තව පැත්තක.
ඒ නිසා මේ 3ට 4ට බෙදිච්ච එක්සත් ජාතික පක්ෂය පස්සේ ගිහිල්ලා මොනවා කියලා මේ රටට ලබලා දෙන්නද? ගියවර අපි යහපාලන ආණ්ඩුව කියලා 3න් 2 ඡන්ද බලයත් එක්ක පාර්ලිමේන්තුවේ යම් දේවල් කරන්න යනකොට තම තමන්ගේ ආත්මාර්ථකාමී වමනා වෙනුවෙන් පක්ෂ දේශපාලනය වෙනුවෙන් කරපු අවුල් ජාලයෙන් හින්දා අපට අවශ්‍ය වූ ඉලක්කවලට යන්න බැරි වුණා. හකීම් කවදත් ඇමති වුණේ එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙමෙයි. ඒගොල්ලෝ ඊළඟ ආණ්ඩුවේ ඇමතිවරු. අද අපරාධ කියන්න බෑ. කරුණම්මාන් නෙමෙයි. සහරාන්න කිල්ලවිල්ලා ආණ්ඩුවට සෙට් වුණා. ඒකටත් කහදියරෙන් නාවල සුදුහුණු ගාලා කිරිදියරෙන් දෝවන්න සෙට් එකක් ඉන්නවා. එහෙම තමයි හදලා තියෙන්නේ. 60000ක් තරුණ කණ්ඩායම් කනත්තර දක්කගෙන ගිය දේශපාලන පක්ෂය UMP වලින් කඩේ ගිය අය දැන් විවිධ ප්‍රකාශ කරනවා. අපි මතක් කරන්න කැමති කරුණ අම්මාන්ට කෝටි ගණන් සල්ලි දුන්නේ, ආයුධ දුන්නේ, අහිංසක මිනිස්සුන්ව මරන්න කොන්ක්‍රීට් ටික දුන්නේ ප්‍රේමදාස මහත්තයාගේ පියාව කියලා සජිත් ප්‍රේමදාස මහත්තයාට අපි මතක් කරන්න කැමති. මේ වර්තමාන රජය මේ රට අවුල් කරලා හමාරයි. කාලය එළවිලා තිබෙනවා අලුත් ආරම්භයකට. දුරකථනෙන් තරඟ කරන සමගි ජන බලවේගයේ අපි ලෑස්ති ඒ පරිවර්තනාත්මක යුගය නිර්මාණය කරන්න. මෙදා පාර අපි කොළවත් දිනනවා, රටත් දිනනවා, ආණ්ඩුවත් පිහිටවනවා. අර අකමැත්තෙන් ඡන්ද එපා කියපු සජිත් මහත්තයා දැන් වේදිකාවක් ගන්න ඇවිල්ලා කතා කරනවා නේ. දැක්කද එතුමා කියන කතා? නිකන් කාන්තාවන්ට එතුමාගේ නම කියද්දි එක්ක hina වෙනවා එක්ක මූණ ඔබා ගන්නවා නේ. ඒ කාලේ රැට කියලා සතුටින් ඉන්නවද කියලා බලනවා කියලා තිබ්බේ. දැන් කියලා තියෙන රැට ගිහිල්ලා පාන්දර ගිහිල්ලා වැඩ කරනවාද කියලා බලනවා. මේ මිනිස්සුන්ට පිස්සුද කොයිද නේ? යෝජිත MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. ඒ ගැන කමිටු දදා වාර්තා ලියලියා හොද මඩේ දාන්න ඕනද? නෑ. ඊතරම් භයානක කිව්සුමක් ඉරලා කීතු කළ දාන්නට ඕන. හැබැයි ඇමරිකානු තානාපතිතුම කියනවා ආණ්ඩුව හංගන දේ මොකද්ද? ඔව් අපි මේ ගැන තීන්දුව ගන්නවා ඡන්දෙන් පස්සේ. ඒ කියන්නේ මේක අස්සම් කරනවා. ඔය ඩොලර් මිලියන 480 ගන්නවා. අර ගත්තට පස්සේ සෝෆාවකට යන්න සිද්ධ වෙනවා. MCC ගිවිසුම ගේද්දී ඔය ජනතා විමුක්ති පෙරමුණ මොනවාද ගිල්ලුම් වගේ හිටිය දැන් ඇවිල්ලා MCC ගිවිසුම ගැන කතා කරනවා. ඒගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ MCC ගිවිසුම ගැන කතා කරන්න. මොකද MCC ගිවිසුම ගෙනාවේ අපිද? MCC ගිවිසුම හොඳයි කියලා කතා කළේ කවුද? ඔය යහපාලන ආණ්ඩුවේ ඉන්න දුරකථනයේ සාලියාගේ කණ්ඩායම. අපි නෙමෙයි කිව්වේ. අපි විරුද්ධ වුණේ. අපි තාමත් පැහැදිලිව කියනවා. නිකන් මාධ්‍ය සංදර්ශන තියන්න එපා. අපි මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියන එක අපි තාමත් පැහැදිලිව කියලා තියෙනවා. ඒගොල්ලෝ කිව්වා බලයට ආපු ගමන් මේක කෑලි වල ඉරලා පුච්චලා ගිනි තියලා දානවා කිව්වා. අර මොකද්දෝ බේතකට කොඳුරු තෙල් හත්පට්ටේකුයි තව චුට්ටකුයි වගේ තමයි කිව්වේ. හැබැයි චුට්ටත් නැහැ හත්පට්ටෙත් නැහැ. දැන් කියනවා කුට්ටිය පිටිම මේක හොඳයි කියන තත්ත්වෙට තමයි අද ඇවිල්ලා තියෙන්නේ. පුළුවන් නම් මම අභියෝග කරනවා ප්‍රසිද්ධියේ ඇවිල්ලා කියන්න අපි මේ MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ. මැතිවරණ ඉවරනකම් මේ බයිලක ගහනවා. මැතිවරණයෙන් පස්සේ ඒගොල්ලොට බලයක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම මේක ක්‍රියාත්මක කරනවා. ඊටාම පැහැදිලි MCC ගිවිසුම නැවත කිසිසේත් ලංකාවේ බලපැවැත්මට එන්නේ නැහැ. එසේ තිබියදී නන්දොඩවපු එක්සත් ජාතික පක්ෂයේ සජිත් කල්ලිය දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වටා මුළු රටම පක්ෂ ભેදයකින් තොරව පෙළ ගැහෙනවා දැකලා වියරු වැටිලා කුලප්පු වෙලා MCC බිල්ලමවනවා. MCC ගිවිසුම ගැන හොයන්න පත් කරපු මේ කොමිටිය ගැන අපිට විශ්වාසයක් නැහැ. මොකද මේක ආණ්ඩුවේ මතය තහවුරු කරන්න තමයි මේ කොමිටිය අය කටයුතු කරන්නේ. ඒ කාලේ කිව්වේ මේක ඉරලා දානවා. දැන් අධ්‍යයනය කරනවා කියනවා. යම් වගන්ති විතරක් වෙනස් කරන්න ඕන කියලා අද කිව්වා. අපේ ආණ්ඩුවට අත්සන් කරන්න දෙයක් ඉතුරු කරලා තිබ්බේ නැහැ. එයාලා ඒ වෙනුවෙන් තමයි සියලුම දේවල් පාවල දෙන්න කටයුතු කරේ. මේ පහුගිය ආණ්ඩුව කරපු හානිකරම දේවල් ආපස්සට හරවලා අපේ රටට හිතකර විදියට ක්‍රියාත්මක කරන්න තමයි අපි 3න් 2ක බලයක් ඉල්ලන්නේ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා LTT සංවිධානයට අවි ආයුධ ලබා දුන් බව ප්‍රේමදාස ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවති ජනහමුවකට එක් වෙමින්. එතුමා ජනාධිපති අපේක්ෂක විදිහට කිව්වා මම ඉන්දියන් හමුදා එළියට යවනවා කියලා. ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඊට පස්සේ බලයට පත් වෙලා ඉන්දියන් හමුදාවට දුන්නා දිනයක් යන්න කියලා ලංකාවේ. ඒ වෙලාවේ වර්තරාජ පෙරුමාල්ට ඉන්දියන් හමුදා ඉගැන්නුවා උඹේ හමුදාව ඇති කරපන්. උඹ හැමදාම ඉඳලා උඹ ප්‍රකාශ කරපන්. ජාතික ලාංකික කොඩිය වෙනුවට උතුරු නැගෙනහිර කොඩියක් ප්‍රකාශ කළා. මෙන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විරෝධී බෙදන ඇති වුණා. පිටිපස්සෙන් ඉන්දියන් හමුදාව මේ කරන්නේ. ඒ වෙලේ ප්‍රේමදාස ජනාධිපතිතුමා අපේ හමුදාව මේකට විරුද්ධව යවන්න ලෑස්ති වුණේ නැහැ. ඒක මොකද ගිවිසුමේ තියෙන්නේ. අපේ එයාම තහනම්. ඒක රියාජාවට මෙතුමා ගහපු ගිවිසුමත් එක්ක. අන්න ඒ වෙලාවේ මම වගකීම මේ කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවල් කරමින් තිබුණා සාම වැඩ පිළිවෙල එන්න ප්‍රභාකරන් වෙනම තුන්වෙනි පන්තියකින්. කරිකාලනොත් එදා හිටිය කෙනෙක්. එයා මැරුණා. එතකොට මේ වෙලාවේ ඔය අපේ කතා කරන අපේ වර්තරාජ පෙරුමාල් එක්ක මේ කටයුතු වල මේ යන විඝට්ටනේ
කෙනෙක් විදිහට තමයි මේ එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා අවියායුධයට දුන්න තමා ඒ දුන්නේ කෙලින්ම ඉන්දියන් හමුදාවට ගහලා අර කට්ටිය පරාජය කරලා වරදරාජා පෙරුමාගේ හමුදාව ඒක කළා. ඒ කරලා ඉන්දියන් හමුදාවට යන්න වුණා. එතනින් පස්සේ තමයි ඔය කියන අවියායුධ අරගෙන මේ අය කලේ කුපාඩිකම මේ අය අවියායුධ අරගෙන අර අපේ බඩකල්ප පොලිසියේ රාලාමිලා 600ක් මැරුවා. තව මැරුවා ඒ වගේම විශාල පිරිස්. ඒක කටින් පිපිරුවේ එහෙමයි. එතකොට මේ தත්ත්වය තුල තමයි එදා ඔය අවියායුධ දීලා ඉන්දියන් හමුදාව ඇරියේ. කොළඹ නගරයේ ක්‍රියාත්මක බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතියේ තෙවන අදියර අද සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව අද පෙරවරු 6ට ඉඟුරුකඩේ මන්සන්දියේ සිට කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණා. ක්‍රියානතුරු අවම කර ගැනීම සහ රථවාහන තදබඳය අවම කර ගැනීමේ අරමුණින් පසුගිය 8 වෙනිදා සිට මෙම බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය සහ මන්තීරු නීතිය ක්‍රියාත්මක කෙරුණේ බස්නාහිර පළාත සහ රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි. පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ ඒ අනුව අද උදෑසන 6ට ඉඟුරුකඩේ මන්සන්දියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ආමර් වීදිය මාලිගාවත්ත මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා නීතිය සහ මන්තීරු නීතිය ක්‍රියාත්මක බවයි. බස් ප්‍රමුඛතා නීතිය සහ මන්තීරු නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී එම මන්තීරුවේ ගමන් කළ හැක්කේ පෞද්ගලික හා ලංකම බස් රථ මෙන්ම ආසන 20ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථවලට සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරන පොදු ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා පමණයි. කොළඹ නාගරික රථවාහන පොලිසිය නිලධාරීන් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අධීක්ෂණය යටතේ ඉඟුරුකඩේ මන්සන්දියේදී ආරම්භක අවස්ථාවට එක්වමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා මෙලෙස අදහස් පළ කළා. බස් ප්‍රමුඛතා මන්තීරු ව්‍යාපෘතියේ තවත් අදියරක් අද පොලිසියෙන් ආරම්භ කරා. ඉඟුරුකඩේ හන්දියේ ඉඳලා කොළඹ දෙසට සහ කොළඹින් ඉඟුරුකඩේ දෙසට හවස ක්‍රියාත්මක වෙන පරිදි. මෙහිදී අපි නිරීක්ෂණය කරනවා දල වශයෙන් උදේ පැය 3ට බස් රථ 700ක් 800ක් වගේ ප්‍රමාණයකට මේ ප්‍රමුඛතා මන්තීරු පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. අනිත් මන්තීරු වල අපි නිරීක්ෂණය කරලා තියෙනවා බස් වල වේගය පැයට කිලෝමීටර 10ක විතර වගේ වැඩිවීමක් පෙන්눔 කරන අපි බලාපොරොත්තු වෙනවා මේ කොටසෙත් ඒ වගේ ප්‍රගතියක් තියෙයි කියලා. දැන් රතුමිනුත්තුව විශේෂාංගය. රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක යා කෙරෙන පාලින්ද නුවර කෙලින්කන්ද සහ ගෙඳගල යා කෙරෙන කිලෝමීටර් 1.5ක් පමණ වන මාර්ගයේ වත්මන් තත්වයයි මේ. බොහෝ සෙයින් අබලන්ව ඇති මේ මාර්ගයේ වසර 15කට ආසන්න කාලයක් කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කර නොමැති බවට ගම්වාසීන් චෝදනා කරනවා. මෙහින් පහමාරට විතර යන්න ඕනේ ඉස්කෝලේට 7:00 වෙද්දී යන්න. වාහනයකවත් යන්න බෑ. පාරේ තියෙන අබලන් තත්ත්වයේ හේතුවෙන්. මේ පාරේ ළමයිටවත් යන්න බෑ. ලේඩි ඉස්සගෙන තමයි ගොඩක් දුරට එන්නේ. ටීවී රටකටවත් කතා කරත් ඒගොල්ලෝ එන්නේ නැහැ. එන්න බෑ කියනවා මේ පාර අමාරුයි කියලා. මේක මේ රත්නපුරයි මේ කළුතරයි දෙක කහුවෙන යා කරන පාර. අවුරුදු 15ක් විතර වෙනවා මේ තත්ත්වෙම තමයි. වැද්දි තොටිල්ල වගේ යනවා. ඉතින් දවසක් ගියාම දවස් දෙකක් විතර ගැරිජ් එක. මාර්ගයේ අනතුරුදායක බව හේතුවෙන් ප්‍රදේශයේ දරුදරියන් සිප් සතර හැදෑරීමට යාමේදී මෙන්ම ගම්මැසියන්ගේ ආදායම් මාර්ග සරිකර ගැනීමේදීද ගැටලු රැසක් උද්ගතව තිබෙනවා. තේදළු නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන මෙම ගම්මානයේ මාර්ගයේ අබලන් වීම හේතුවෙන් දළු ප්‍රවාහනය කිරීමට සිදු ඇත්තේ පාගමනින්. තේදළු ලොරිය එන්නේ ගලින්ගල්ට පැනලා ඊළඟට ඒ ලොරිය එන්නේ නැහැ. අපි කිලෝමීටර ගාණක් කරේ තේදළු ටික ගෙනියන්න ඕන. ඒ වගේ ජනතාවට ලොකු ගැටලු ටිකක් තියෙනවා. බබෙක් හම්බෙන්න කෙනෙක් වුණා එක්කන් ගියත් මේ ඉස්කෝලේ ඊයක බැඳලා බෙසිට් එකක් දාලා එහෙම කරේ දැන් තමයි යන්න තියෙන්නේ. මාර්ගයේ අබලන් වීමෙන් ගම්මැසියන් මෙන්ම ගෙඳගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේද පීඩාවට පත්ව සිටින්නේ සිය දානමාන කටයුතු වලට බාධා එල්ල වීම හේතුවෙන්. තම ගැටලුවට මේ දක්වා නිසි විසඳුමක් නොලැබී ඇත්තේ බලධාරීන්ගේ අලස ප්‍රතිපත්තිය හේතුවෙන් බවට ගම්මැසියන් චෝදනා කරනවා. මම රියුර රස්සාව කරන්නේ අපේ ගමේ පාර ගොඩක්ම කැල්ලා තියෙන්නේ. හදිසියට හරයක් යන්න බැරි වෙනවා. හරයක් ගියත් සල්ලියක් මුදලක් ඉල්ල ගන්න බැරි වෙනවා. මොකද අපි කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපේ ගමේ පාර හදා දෙන්නේ කියලා. අපිට මේ මාර්ගය හදලා දුන්නම් එච්චර අපි හැම කෙනෙක්ගෙම ඉල්ලන්නේ. බලධාරීන්ට අපි මේ ගැන කියන්න තියෙන එකම දේ අපි මේ ඉන්න කිසිම කෙනෙක් රැකියාවක් ඉල්ලන්නේ නැහැ. යටිදල පාසුමක් වශයෙන් ඉල්ලන එකම දේ තමයි මේ මාර්ගය සකසා දෙන්න කියන එක තමයි අපේ එකම ඉල්ලීම තියෙන මුළු ගම්මාන දෙකේම. ගැටලුව හඳුනාගෙන වසර 15කට ආසන්න කාලයක් ගත වුවද බලධාරීන් ඊට අවධානය යොමු නොකරන්නේ කිසිවෙකුගේ ජීවිතයෙන් වන්දි ගෙවන තුරුද. ගම්මැසියන්ගේ පහසු උදෙසා හැක ඉක්මනින් මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන තෙක් හිරු රතු මිනිත්තුව අවධානයෙන්.
අඩු ප්‍රමිතියෙන් යුතු ලූණු බීජ ගොවීන්ට ලබා දීම හේතුවෙන් මෙවර ආස්වැන්නට දැඩි බලපෑම් එල්ල වී ඇති බවට පොළොන්නරුව දිවුලපිටිය ගොවීන් චෝදනා කරනවා. පොළොන්නරුව අලුත්වැව දිවුලපිටිය ගොවි ගම්මානයේ ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ලූණු වගාවයි. වසර 15කට අධික කාලයක් ඔවුන් එම වගාවත් සමග ජීවත් වුණත් මෙවර ලූණු වගාවට ලබා තිබෙන්නේ අයහපත් කාලයක්. ඒ ප්‍රමිතියෙන් තොර ලූණු බීජ ගොවීන්ට ලබා දීම හේතුවෙන් බීලුණු වගා කරන ගොවිබිම් තමයි තියෙන්නේ. ඒකට අපි අවුරුදු 15ක් තිස්සේ ඉඳලා මේ බීලුණු වගාව තමයි මේක කරන්නේ. කිලෝ එක 17000 ගාන ගෙනාවේ ලංකා බීජ. ඒකෙන් භාගයට භාගයක්ම පැලවුන්නේ නැහැ. ඒක නිසා අපි ගොඩක් මාසරන වෙලා ඉන්නේ මේ ලුණු පැල නැතුව හිටව ගන්න. බීලුණු ඇට අපි වෙනුමින් ලබා ගැනීමේදී ගොඩක් ගොවියන්ට පාඩු සිද්ධ වුණා. බීලුණු ඇටවල ප්‍රමිතිය අඩුවීම, පැලවීම අඩුවීම. මේ පැලවෙන්නේ නැති හින්දා ගිහින් දීලා මාරු කරගෙන අරන් ආවා. අරු කරගෙන අරන් ආවත් ඒ බීජයට කිලෝ එකක් දැම්මොත් 500ක් විතර තමයි පැලවුනේ. සිය ශ්‍රමය ශක්තිය කොතෙක් කැප කළද ඊට සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් ලූණු ගොවීන් පත්ව තිබෙන්නේ දැඩි අසීරුතාවකටයි. බීජ මිලදී ගැනීමේදී රජයෙන් කිසිදු මැදිහත් වීමක් සිදු නොවීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා. තම දහඩිය මහන්සිය සහ කැපවීම වෙනුවෙන් රජයේ අවධානය මීට වඩා යොමු කර නිසි ප්‍රමිතියෙන් යුතු බීජ ලබා දෙන ලෙසට ලූණු ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි ඉල්ලන්නේ මේකට රජය මැදිහත් වෙලා ප්‍රමිතියෙන් හොඳ ගොවියන්ට ලබා දෙන්න. එතකොට ගොවියන්ට මීට වඩා දියුණු තත්ත්වයකට එන්න පුළුවන්. ඉස්සරහට මෙහෙම කරන ගියාම ගොවියා තවත් අසරණ වෙනවා. ගියා කන්නේත් අවුරුද්දෙත් ඒ වාගේ මේ අවුරුද්දෙත් ඒ වාගේ. මේ අවුරුදු දෙකේම බීජ අන්තිම සෞතු බීජ තමයි හම්බුනේ. රජයට හරි මේක මැදිහත් වෙලා කුසිකර්ම දෙපාර්තමේන්තුවෙන් හරි කමන්නේ. එයම ප්‍රමිතියට බීජ ටික අපිට ලබා දෙනවා නම් ගොඩාක් වැදගත්. ඒක අපි ඉල්ලා හිටින්නේ. අපිට රජයෙන් කිසිම මේවට බීජයක් හම්බෙන්න අපි කඩෙන් ගන්න ඕනේ. කඩෙන් ගත්තට පස්සේ යට සවුත් වුණා කියලා අපිට අප මුදලක් ගෙවන්නෙත් නැහැ. ඉතින් අපි මේ පාඩුව විඳ දරා ගන්නත් ඕනේ. මේ මහන්සියලගේ තේරුමකුත් නැහැ. අපිට ඉතින් මේවා වැඩ කර ගන්න රජයේ මැදිහත් වෙලා හොඳ බීජ ලබා දීලා ගොවියෝ දිරිමත් කරන තමයි ඉල්ලා හිටින්නේ. අලිමිනිස් ගැටුමට විවිධ විසඳුම් ගෙනාවත් මේ දක්වා එම ක්‍රියාමාර්ග සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන නැහැ. වනාලි ගහනයද ශීඝ්‍රයෙන් වඳවීමේ තර්ජනයකට මුහුණ දී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. අලිමිනිස් ගැටුමට දේශීය සම්පත් උපයෝගී කරගැනීමෙන් සාර්ථක විසඳුමක් සොයා දෙන්නට මෙරට නිර්මාණකරුවන් පිරිසක් සමත්ව තිබෙනවා. මේ ඒ පිළිබඳවයි. මෙරට භෞතික හා මානව සම්පත යොදා ගනිමින් නව නිර්මාණ එළිදක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා නව නිර්මාණකරුවන්ගේ සංගමයයි. ඒ වනාලියක ගම්මානයකට ආසන්නයේ කිලෝමීටර 5ක් පමණ දුරින් සිටියේදී ගම්වැසියන්ට ඒ බව දැන ගැනීමට හැකිවන ලෙස සකස් කරන ලද නව ආරක්ෂක කොළරයක් නිර්මාණය කරමින් අදාළ කොළරිය පළඳව ඇති වනාලියා ගම්මානයේ ආසන්නයට පැමිණීමේදී ගම්වැසියන්ට ඒ බව SMS පණිවිඩයක් කරහා ලබා දීම මෙමගින් සිදු කරනවා. අලියා දැන් හරියටම මේ වෙලාවේ ඉන්න තැන බලන්න පුළුවන් අපිට. අලියාට කවුරුහට වෙඩි තිබ්බොත් එහෙම මේ බෙල්ට් එක පාවිච්චි කරලා ඒ වෙඩි තිබ්බා කියලා අඳුරගෙන ඒ වෙලෙම දැනුම් දෙනවා වනජීවි දෙපාර්තමේන්තුවට. ඒ වගේම අලියා යම්කිසි අසනීප තත්ත්වයක් නිසා එයා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ නැත්නම් ඒ මොකක් හරි වෙනසක් තියෙනවා නම් ඒකත් දැනුම් දෙනවා. ඒ වටිනම දේ තමයි අවසට එකපාරට මිනිසුන්ගේ ගම් වලින් අලි මතු වුණාට පස්සේ මොනෙක් ප්‍රශ්න තියෙනවා. අලි ක්ෂණිකව එකපාරටම මතුවෙන එක නවත්තලා අලියා කිලෝමීටර් 10ක් 5ක් දුර එද්දි මිනිසුන්ට දැනුම් දෙනවා. යම් යම් ගම් වල මට්ටමින් රෙජිස්ටර් වුණාට පස්සේ අපිත් එක්ක ඒගොල්ලන්ට දන්නනවා දැන් ඔයගොල්ලන් ගමට මේ අලියෙක් එනවා කියලා. ඒතර කලින්ම ලැහැස්ති වෙන්න පුළුවන්. ආරක්ෂා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නිර්මාණය අතතා බැලීමේ අවස්ථාව හොරෝපතන අලි අනාථාකාරයේදී ඊයේ සිදු කෙරුණා. එම අවස්ථාවට වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැමිණි අතර නව නිපැයම්කරුවන් විසින් නිර්මාණය කරන ලද ආරක්ෂක කොළරයක් වන අලියෙකුට පැළඳවීමද එහිදී සිදු කෙරුණා. මේ රේඩියෝ කොලර් එක කොච්චර කාලයක් සජීවීව පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක තමයි අපිට තිබ්බ අභියෝගය. අපි දැනට අපේක්ෂා කරනවා අවුරුදු 5කට ආසන්න ආයු කාලයක්. සමහරවිට මේ අපි ඉදිරියේදී සූදානම් වෙනවා රජයේ අනුමැතිය ලබාගෙන රේඩියෝ ෆ්‍රීකවන්සිස් එකතු කරලා ආයු කාලය අවුරුදු 10කට වගේ දීර්ඝ කාලයකට ගෙනියන්න පුළුවන්ද කියලා අපි දිගටම පරීක්ෂණ සංවර්ධන කටයුතු සිදු කරනවා. දැන් ඔබ මේ දකින්නේ අපි අද සවි කරන ලද රේඩියෝ බෙල්ට් එකේ මීට ටික වෙලාවකට කලින් ලැබුණු දත්ත අනුව තේ අලියා ඉන්න තැන තමයි දැන් ඔබ මේ සජීවීව දකින්නේ. අලිමිනිස් ගැටුම බරපතල විදිහට වැඩි වෙලා තියෙනවා. අපි දැනට විදුලි රටවල් ඉදිකරාන යනවා. ඊට අමතරව රේඩියෝ පටික්‍රමේ ලෝකේ මේ අලි මිනිස් ගැටුම තියෙන රටවල් වල බහුල වශයෙන් කරන දෙයක්. කියන්නේ දේපල හානි කරන මිනිස් සුමරණ මට්ටමට ඇවිල්ලා ඉන්න දරුණු වනාලින් 100කමාරක් ඉන්නේ. බලාපොරොත්තු වෙනවා මේ රේඩියෝ පටිය පලන් දැවුවට පස්සේ SMS වලින් දැනගන්න පුළුවන්.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී T56 වර්ගයේ ගෙනියවි 12ක් පොලිස් විශේෂකාර්ය බලකාය සිය බහරයට ගෙන තිබෙනවා. දැන් රටවටා හිරු. රටවටා හිරු. වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය විසින් ඉදිරිපත් කර ඇති රේට් පැත්සම විභාගයේදී වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් තමාට පෙනී සිටිය නොහැකි බව නීතිපතිවරයා දන්වා තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවී සඳහන් කළේ නීතිපති උපදෙස් මත ක්‍රියා නොකිරීම ඊට හේතුව බවයි. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාත තුළ සිදු කළ වැටලීම් වලින් බරපතල ගණයේ අපරාධ 38ක් සහ සුළු අපරාධ 60ක් සඳහා අවශ්‍ය සැකකරුවන් 106ක් මෙන්ම දූෂණ වැටලීම් 307ක් සඳහා අවශ්‍ය සැකකරුවන් 310 දෙනෙක් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවනල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් 16 දෙනෙකු අද මාවනල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් ජූලි 13 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව සිට බදුල්ල බලා දහවනී දුම්රියක් හාලියල උඩුදුම්බර දුම්රිය ස්ථානයේ අසලදී ඊයේ රාත්‍රියේ පීලිපැනීමෙන් අනතුරට ලක් වුණා. අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. උඩුගම පොලිස් වසමේ බැද්දේ ගෙදර හන්දියේ පිහිටි නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එම නිවසට හානි සිදුව තිබෙනවා. නිවෙස්සිමියන් පවසන්නේ අවස්ථා කිහිපයකදීම පැවති අවධානම සම්බන්ධයෙන් නාගොඩ ප්‍රාදේශීය සභාවේ බලධාරීන් දැනුම්වත් කළද නිසි පිළිතුරක් නොලැබුණු බවයි. අවිස්සාවිල්ලේ සිට කෑගල දක්වා දහවනේ වූ මෝටර රථයක් රේදුරට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් දෙහියෝ විට ඊරේගුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් මෝටර රථයේ රේදුරු තුවාල ලබා ඇති අතර නිවසේ තිබූ යතුරුපැදි දෙකකටද හානි සිදු වුණා. මොනදාගල පොලිස් වසමට අයත් බෝහිටිය වැලිආර රක්ෂිතේ කාලයක් තිස්සේ මහා පරිමාණ අයුරින් සිදු කරගෙන ගිය දැව චාවාරමක් මොන්රාගල දිසා විසමද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකින් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටවටා හිරු. දැන් අවධානය දවසේ විනිමය අනුපාත පිළිබඳව. පාකිස්තාන කොටස් වෙළඳපොළට තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ තුවක්කුකරුවන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තුවක්කුකරුවන් ප්‍රධාන දොරටුවට අත්බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ගොඩනැගිල්ල තුලට කඩා වැදී ඇති බව සඳහන්. ගොඩනැගිල්ල තුල සිටි සිවිල් පුද්ගලයන් පිටුපස දොරටුවකින් පිටතට ගෙන ඇති බව වාර්තා වුණා. තම ආධාරකරුවෙකු සුදු ජාතීන්ගේ බලය ලෙසට කෑගසන වීඩියෝවක් ජනපති ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුමේ ඔවුන්ට ස්තුති කරමින් නැවත මුදාහැරීමේ සිද්ධියක් පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඉන් පැය කිහිපයකට පසු ජනාධිපතිවරයා අදාළ ට්විටර් පණිවිඩය මකා දමා ඇති අතර ජනපති ට්‍රම්ප්ට දැඩි මතධාරී ජාතිවාදී අදහස් වලින් සමන්විත පුද්ගලයෙකු බවට එල්ලවන චෝදනා මැද්දේ මෙය සිදුවීම විදේශ මාධ්‍ය අවධානයට ලක්වීම විශේෂත්වයක්. කළු ජාතිකයන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කරන පුද්ගලයෙකු ලෙසටද ඇමරිකානු ජනාධිපතිවරයාට විවේචන එල්ලවනවා. ඉන්දියාවේ ගාසියාබාද්හි රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගත්තා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ඉතාලියේ කිමිදුම්කරුවන් පිරිසක් ලිපාරි වෙරළට ඔබෙන් වූ මාළු දැලක සිරවී සිටි තල්මැසකු නිදහස් කිරීමට පියවර ගන්නා ආකාරය විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. දින කිහිපයක් ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඇමරිකාවේ මැසචුසෙට්සි ජලගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. මධ්‍යම චීනයටද මේ දිනවල අධික වැසි ඇදහැලෙන අතර පහත් බිම් රසක් ජලයෙන් යට වී ඇති අයුරු වීමේ
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිදු වූ නායාම් හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 10 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි. ලොව වටා හිරු මේ සූදානම සමුගෙන යන්නට පැත්තක් නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6:55ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්. Hiru TV මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි.